තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අද 2021 දෙසැම්බර් මාස 31 වෙනිදා ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්, මෙල්බර්න් සහ පර්ත් යන නගරයන්හි පවත්වනු ලබන දින 10ක නේවාසික භාවනා වැඩමුළුවේ ප්‍රශ්නෝත්තර වාරයේ 7 වන දිනයයි. අද දවසට බ්‍රිස්බේන් වලින් වාර්තා 7ක්ද, පර්ත් වලින් වාර්තා 1ක්ද, මෙල්බර්න් ඩීකින් විශ්වවිද්‍යාලයේ සිට සහභාගී වන අයගෙන් වාර්තා 5ක්ද ඉදිරිපත් වෙලා තිබෙනවා. කාල වේලාව ඇතුළත සියලුම ප්‍රශ්න ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් ඉතිරි ප්‍රශ්න ඊළඟ සැසිවාරයේදී ඉදිරිපත් කරනු ලබනවා. අද මුලින්ම මෙල්බර්න් නගරයේ ඩීකින් විශ්වවිද්‍යාලයෙන් ඉදිරිපත් වෙලා තියෙන කමටහන් වාර්තා 5 සභාගත කිරීමට ඔබ වහන්සේගේ දෙපා නැමද අවසර ඉල්ලා සිටිමි. හොඳයි, ඉදිරිපත් කරන්න. පළවෙනි වාර්තාව. පින්වත් ස්වාමීන් වහන්සේ, ඔබගේ උපදේශ බලාපොරොත්තුවෙන් දින කිහිපයක් තුලදී සිදු වූ අත්දැකීම් මෙසේ සටහන් කරමි. වසර කිහිපයක සිට පැවති ශරීරයේ පැද්දෙන නැවෙන ගතිය දැන් සෑහෙන අතට අඩු වී ඇත. මාලද අලුත් අත්දැකීම් මෙසේය. දකුණු පාදයේ තදබල වේදනාවක් ඇතිවේ. එය වේදනාවක් යයි මෙනෙහි කරමින් වරහන් ඇතුලේ විනාඩි 10කට වැඩි කාලයක් ඇතයි සිතමි. දැඩි අදිෂ්ඨානයෙන් එදෙස බලා සිටියද වේදනාව උත්සන්නය. එලෙසම සිටියෙමි. වේදනාව ක්‍රමයෙන් තුනී වී ගොස් සිසිලසක් ලද්දෙමි. ඒ ඊතා සැපදායකය. එම අවස්ථාවේ ශරීරයේ අනිකුත් තැන්වල තද රස්නය පිට වූද දරා සිටියෙමි. මේ අවස්ථාවේදී ආශ්වාස ප්‍රශ්වාස වේගය වැඩිය. සතියෙන් සිටියෙමි. මෙලෙස එකම දිනේ අවස්ථා දෙකකදී සිදුවිය. දෙවන අවස්ථාවේ වේදනාව පෙරටත් වැඩිය. තවත් දිනක පපුවේ පහළට බටයක් දමා තිබෙන අයුරු දැක්කෙමි. එයින් දුමක් පිටවෙන අයුරුත් දැක්කෙමි. පපු පෙදෙසවට වේදනාවක් ඇතිවිය. ආශ්වාස ප්‍රශ්වාසය සියුම්ව පැවතුණි. පර්යංකෙන් නැගිට ටික වේලාවක් යනතුරු වේදනාව සුළුවෙන් තිබී නැවතුණේය. අද පසු දිනයි. අදත් දකුණු පාදයේ වේදනාව ඇතිවිය. පර්යංකයට වාඩි වෙන විටම අදිෂ්ඨානයෙන් යුතුව සිටී. නිසා පාදයේ වේදනාව අනෙක් දිනයට වඩා අඩු වුවද පැය පුරාවටම තිබුණි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබී නිර්වාණය මේ භවයේදීම ලැබේවා. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ. හොඳයි. දැන් ඇත්තටම අපි සාමාන්‍යයෙන් අපේ ඔළුවේ තියෙනවා එක්තරා අන්දමකින් වේදනාව අපිට ඕන විදිහට වැඩ කරાવી මම ඒ දිහා අවධානය යොමු කරාම සමහර විට ඒක මං අකමැති නම් පහව යාවි. නැත්නම් මං කැමති නම් ඒක තවදුරටත් මාත් එක්ක ඉඳීවි කියලා වගේ හැඟීමක්. නමුත් ඉතින් දැන් මෙතනදී පේනවා අපි බලාපොරොත්තු නොවෙච්ච වෙලාවට වේදනාව ඇවිල්ලා තියෙනවා. ඒ වගේමයි ඒකෙන් සමහර ලාවට යම් පීඩාවකුත් ලැබිලා තියෙනවා. සමහර ලාවට සැප වේදනක් ලැබිලා තියෙනවා. ඉතින් ඒක මං බලාපොරොත්තු නොවෙච්ච වෙලාවට ගිහිල්ලත් තියෙනවා. එතකොට එක්තරා අන්දමකින් කියනවා නම් දැන් වේදනාව අපිට යම්කිසි පාඩමක් උගන්ලා තියෙනවා. ඉතින් අතර මෙන්න මේ පාඩම තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම දැන් අපි අහලා තියෙනවා හුඟා බණ මේවා අනිත්‍යයි දුකයි අනාත්මයි ඔය විදිහට අහලා තියෙනවා. නමුත් දැන් වේදනාව ඇවිල්ලා අපිට කෙලින්ම ඒක කියලා දෙනකොට අපි ඒක ඒ තරම්ම ඒ දහමත් එක්ක ගලපගෙන නැහැ. ඉතින් ඇත්තටම වේදනාවේ ඔය හැසිරීම අපි ටිකක් මේ හොඳින් විමසලා බැලුවොත් එතන තියෙන්නේ අනිත්‍ය ලක්ෂණයක්, ඒ වගේම අනාත්ම ලක්ෂණයක් විශේෂයෙන්ම. දුක් ලක්ෂණයකුත් තියෙනවා. මොකද දැන් දුක් වේදනාවෙන් ඉතින් අනිවාර්යයෙන්ම දුකක් තමයි ලැබිලා තියෙන්නේ. අනිත් එක තමයි විශේෂයෙන්ම අනාත්ම ලක්ෂණය. දැන් අපි හිතනවා මේ වේදනාව අපි කැමති විදිහට හැසිරෙවි. මං ඒ දිහා අවධානය යොමු කරාම යාවි. හද එන එකක් නෑ. මේ වගේ නිකන් හැඟීම් එක්තරා අන්දමක අපි ගාව තියෙනවා. නමුත් එහෙම වේදනාව අපිට ඕන විදිහට හැසිරෙන්නේ නෑ. එතෙන්දී අපිට තේරුම් ගන්න පුළුවන් මේ වේදනාව කියන එක යම් යම් වෙනත් බාහිර හේතු සාධක මත රඳාපවතිනවා. මේක මගේ වමනාවට ක්‍රියාත්මක වෙන දෙයක් නෙමෙයි. මට පුළුවන් මේක දැනගන්න. මේ වේදනාවේ හැසිරීම මට නිරීක්ෂණය කළා ඒ තුලින් යම් ගැඹුරු දහමක් අවබෝධ කරගන්න පුළුවන්. අන්න ඒ අවබෝධය තමයි මෙතෙන්දී වැදගත් වෙන්නේ. ඒ නිසා වේදනාවට එන්න කියමු. එන්න කියලා යා හැසිරෙන දේ බලන්නයි තියෙන්නේ. දැන් එතෙන්දී අපිට යම්කිසි සූදානම් මනසක් අවශ්‍යයි. අපි නිකන්
මෙන්න මේ විදිහට වේදනාව හැසිරිය යුතුයි කියලා එහෙම රාමුවක් හදාගත්තොත් එතෙන්දී අපිට වෙහෙසයි. මොකද මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් වලට තමයි අපි මේ රාමුව හදන්න ගිහිල්ලා අන්තිමට වෙහෙසට දුකටපත් වෙන්නේ. ඒ වෙනුවට අපි බොහොම විවෘත මනසකින් මේ පැමිණෙන ඕන වේදනාවක් මම බලනවා. මම ඒකෙන් විමසනවා. ඒක ගැන හොඳින් අවධානයෙන් ඉන්නවා. ඒ තුලින් මම යමක් අවබෝධ කරගන්න උත්සාහන්ත වෙනවා කියන පදනමේ කටයුතු කරනවා නම් ඇත්තටම ඔයිට වඩා යමක් අපිට ඕකෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා මේ වේදනාව කියන පාඩමයි අපි තේරුම් ගන්න අවශ්‍ය. නිසා අනිත් දවසෙත් ලෑස්තිලා යන්න ගිහිල්ලා මේ වේදනාව එනකොට බලන්න මේ මම කැමති විදිහට නෙමෙයි ඒක හැසිරෙන්නේ. ඒ වගේමයි මම සමහරවිට සැප වේදනාව ආවහම මගේ හිතේ එක්තරා අන්දක බැඳීමක් ඒ වෙතට යාමක් ඒක නිකන් අගය කරන ගතියක් තියෙනවා. දුක් වේදනාවක් ආවහම ඒක ඉක්මනටම පන්නා දමන්න හදන ගතියක්, ඒකෙන් අයින් වෙන්න දඟලන ගතියක් තියෙනවා. ඔන්න ඒ වගේ අපි මේ වේදනාවට ප්‍රතික්‍රියා දක්වන ආකාරයත් අපිට මේ හරහා තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේ වේදනාවෙන් අපි සෑහෙන යමක් ඉගෙන ගන්නයි හදන්නේ. ඒ සඳහා උත්සාහත් වෙන්න කියලා මතක් කරන්න පුළුවන්. හොඳයි. දෙවන වාර්තාව. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. වැඩසටහනේ 4 වන දින මගේ වාර්තාවට ඔබ වහන්සේගේ අවවාදයේ වූයේ ධර්මය අනුග්‍රහ කරන විට ධර්මයට අනුග්‍රහ කරන ලෙසයි. එදා පටන් එතෙක් කරදරයකයි සිටු හිස පිටුපසින් එන වරක ඉතා තීව්‍ර කම්පන චංචල ගති මාලද ජයග්‍රහණයකයි සිතා පුහුණු කළෙමි. පර්යංකය. දැන් පර්යංකයට වේලාව නොත සමාවන් ස්වාමීන් වහන්සේ දැන් පර්යංකය වේලාව නොතකා ගෙවී යයි. හිසෙහි ඇතිවන කම්පන චංචල ගති ශාලාවේ ක්‍රියාත්මක වායු සමීකරණයේ රිද්මයට නර්තනයක යෙදෙනසයක් දැනේ. ප්‍රසන්නව කාලය ගෙවේ. එහෙත් අද උදෑසන පර්යංකවලදී මාළක අත්දැකීම වූයේ හිසෙහි චංචල ගති ක්‍රියාත්මක වෙද්දීම මුහුණේ දකුණු පැත්ත වරහන් ඇතුලේ දකුණු කනද දක්වාම හිරිවැටි ඇති සැටියකි. එතෙන් සිට වම් මුර හිසෙහි හටගත් වේදනාව ක්‍රමයෙන් දියුණු විය. ටික වේලාවකින් පහව යයි. මේ සියල්ල අතරතුර මාගේ ශරීරය දකුණු ඇලයට බරව පිටුපසට ගොසිනි. මුහුණ සිවිලිම දෙසට හැරී ඇත. මේ නුපුරුදු ශරීරයේ හැඩය බෙල්ලේ වේදනාවක් දක්වා ගොසිනි. වේදනාව තීව්‍රය. කඳ කෙලින් කර ගැනීමට තැත් කළෙමි. ඊට විරුද්ධ බලවේගය ප්‍රබලය. නියම යෝගාවචරයා යනු දෙන දේ කාල වෙන දේ බලා සිටින්නා යයි පෙර ඇසූ වැකියක් සිහිපත් විය. අනුගමනය කළෙමි. වෙනදා පර්යංක කාලය අවසන් වීද බලා සිටී. ඒ නිරීක්ෂණය අද දින සීනුව නාද කරන තෙක් බලා සිටියෙමි. අනතුරුවද ඇස් ඇරියද කඳ කෙලින් කර ගැනීමට තවත් කාලයක් ගත වුණි. සක්මන මීට පෙරද දන්වා සිටි අයුරින් හිස පිටුපස චංචල ගති අත්මිදිමින් සක්මන් කාලය ගත වේ. අසුගිය දින දෙකෙහි පැන නැගුණු දනහිස් වේදනාවකි. ගණන් නොගෙන සක්මනේ යෙදෙමි. දැනට බාධාවක්ව පවතින්නේ සක්මනේදී වැඩිපුර අත්විඳින අවුරුදු 30ක් 40ක් පැරණි තොරතුරු මතකයට ඒමහා ඒ ආශ්‍රිත ප්‍රපංච ගෙතීමයි. විනාඩි ගණනකින් පසුව සිහිය සැපත් වේ. මගේ පුහුණුව කරගෙන යාම සඳහා ධර්මාවවාද ලැබේවා. ඔබ වහන්සේලා ප්‍රාර්ථනා බෝධියකින් උතුම් නිවනම අවබෝධ වේවා. වාර්තාව අවසන්. ස්වාමීන්. හොඳයි. ඉතින් හුඟක් දුරට කලින් වාර්තාවට සමාන අත්දැකීම් ලැබිලා තියෙන්නේ. ඉතින් කලින් වාර්තාවට කියපු දේවලුත් එකගොතු කරගන්න. ඊට අමතරව ඉතින් අපිට හඳුනා ගන්න පුළුවන් නම් හිත ප්‍රපංච කරන හැටි, සක්මනේදී හිත එහෙ මෙහෙ ගිහිල්ලා ආයෙත් කතන්දර ගොතන හැටි. දැන් ඉතින් අපිට තියෙන්නේ ඒක අනුමත නොකර ඒකට අපි උල්පන්දම් යන්න දෙන්න නොදී හිමීට ආයෙත් අපේ පාදයට හිත ගන්නයි තියෙන්නේ. මොකද මේ ටික ටික ඔය කතන්දර ගොතන ගතිය අඩු කරන තාක් ඉතින් අපිට ලොකු සහනයක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඔක ඇත්තටම ටිකක් තව එහාට ගියාමත් දිගටම කරන්න තියෙන ඔය වගේ කටයුත්තක්. නිතරම හිත කතන්දර ගොතන්න හදනවා. අතීතය අල්ලගෙන කතන්දර ගොතනවා, අනාගතය අල්ලගෙන කතන්දර ගොතනවා, වර්තමාන මේ අරමුණු අල්ලගෙනත් කතන්දර ගොතන්න හදනවා. ඉතින් මෙන්න මේ ස්වභාවය අපි දකිනවා නම් එතන අපිට ලොකු ආත්ම දමනයක් එහෙම නැත්නම් හිතේ සංසිඳීමක්, ඇතුළත නිශ්ශබ්දතාවයක් අත්දකින්න පුළුවන්. ඉතින් ඒක අතිශය වැදගත්. ඒ නිසා Tamanට දැන් තේරලා තියෙන එක ලොකු දෙයක් මේ විදිහට මේ හිත කතන්දර ගොතනවා කියන එක.
ඒක තේරුම් අරගෙන ඒකට අනුග්‍රහ නොකර ඒකේ තියෙන නිෂ්ඵල බව තේරුම් අරගෙන. නැත්නම් අපි ඒක නිකන් පැදුරක් වියාගෙන යනවා වගේ අපි නිකන් ඒක රටාමවමව ඉස්සරහට යන හැටි තේරුම් අරගෙන ඒකේ නිෂ්ඵලත්වය, ඒකේ නිස්සාරත්වය තේරුම් අරගෙන අත්හැරලා දාන්න. ඉතින් කරගෙන යනවා හොඳයි. දෙකට කරගෙන යන්න. හොඳයි. තුන්වන වාර්තාව. තෙරුවන් සරණයි. මෙය මාගේ පළමු වන කමතහන් වාර්තාවයි. වැරදි ඇතොත් සමාවුව මැනවි. හරියංක භාවනාව. වසර 3ක පමණ කාලයක සිට භාවනාව පුහුණු කරමි. සුපුරුදු පරිදි නාසිකාග්‍රයේ වෙත සිත තබා හුස්ම රැල්ල දෙස බලා සිටියෙමි. ස්වල්ප මොහොතකින් හුස්ම රැල්ල තුනී වී මුහුණ ඉදිරියේ දැනීමකට පමණක් සීමා වුණි. මෙය මා බොහෝ වාර ගණනක් අත්දැක ඇත. දැනීම දෙස සතියෙන් බලා සිටියෙමි. ස්වල්ප වේලාවකින් කන් දෙක රත්ව තද රස්නයක් පිටවන්නට විය. කෙමෙන් මුළු ඇඟ පුරාම තද රස්නයක් දැනෙන්නට පටන් ගති. මුහුණත් බෙල්ලත් පුරා දහඩිය දමන්නට පටන් ගති. මා සිටියේ වායු සමනය කළ කාමරයක නිසා මෙය පාලනයකින් තොරව මා තුලින්ම හටගත් ලක්ෂණයන් බව වැටහුණි. මේවා කයේ තේජෝ ධාතුව හා ආපෝ ධාතු වල ලක්ෂණයන් බව මොහොතකින් වැටහුණි. මේ දෙස සතියෙන් බලා සිටියෙමි. එක්වරම මා වාඩි වී සිටි ඉරියව්වෙන් කය පෙනෙන්නට පටන් ගති. දෙපතුල් වලින් පටන්ගෙන ඉරියව්වේ හැඩයටම කය උඩට ඇති පරිසරයට එක්ව රූපය මැකී ගියේය. කයේ හැඩය ඇති හිස්තැනක් ඉතිරි වී වාඩි වී සිටි අසුන දිස්සූ බවක් යන්තම් මතකය. සතියෙන් රූපය නැති හැඩය දෙස බලා සිටියෙමි. හිස් අවකාශයක් හැද කිසිවක්ම ඉතිරි වී නොතිබිනි. මෙය ආකාශ ධාතුව බව හැඟුනි. අතුරුදන් වූ රූපය සෙවීමට උවමනාවක් ඇති නොවුනි. කයේ හැඩය සහිත හිස් තැන නැති වී සියල්ල එකම හිස් අවකාශයක් බවට පත්විය. සතියෙන් තවදුරටත් හිස් අවකාශය දෙස බලා සිටියෙමි. කයක් නැති බවත්, වේදනාවක් නැති බවත්, හුස්ම රැල්ලක් නැති බවත් දුටිමි. හිස් බවක් හා සතිය පමණක් ඇති බව දුටුවෙමි. කෙතෙක් වේලාවක් මෙසේ සිටියේදයි නොදනිමි. නැවතත් පාදවලත්, දන හිස්වලත්, ආසනයට තදවන පෙදෙස්වලත් පිටකොන්දේ වේදනාවන් දැනෙන්නට පටන් ගති. කෙමෙන් මෙම වේදනාවන් වැඩි වෙන්නට පටන් ගති. කයක් තිබීම මොනතරම් දුකක්දයි සිතුනි. කය අතුරුදන් වූ විට තිබූ හිස් බව මොනතරම් සහනයක්දයි සිතුනි. භාවනාවේ අවසානයේ තෙක් සතිය පැවැත්වීමට හැකි විය. මෙවැනි අත්දැකීමක් කලින් ලබා නැති බැවින් ලිවීමට සිදුවිය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ අත් වේවා. වාර්තාව අවසන්. හොඳයි. දැන් ඇත්තටම මෙතෙන් තව දෙයක් අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් එක්තරා අන්දමකට හිස් බවක් අත්දැකලා තියෙනවා. එතන හිස් කිව්වට ඒකේ දැනුවත් බවක් තියෙනවා, සතිමත් බවක් තියෙනවා. නිකන් නිස්කලංක ගතියක් තියෙනවා. දැන් ඒක එහෙම ඉඳද්දි ඒ තුල ඔන්න ආයෙත් වේදනාව මතුවෙනවා. ආයෙත් මතුවෙලා ආයෙත් ඒ තුලම ඒක අතුරුදහන් වෙලා යනවා. ඊට ආයෙත් ඔන්න වේදනාවක් ඒ තුලම මතුවෙනවා. ආයෙත් නැති වෙලා යනවා. එතකොට අර දැනුවත් බවට එහෙම මොකක්වත් හානියක් වෙලා නැහැ. ඒතර මෙන්න මේ දැනුවත් බව තමයි අපිට ටික ටික ඉස්සරහදී අපේ පදනමක් බවටපත් වෙන්නේ. එහෙම නැත්නම් අපේ gedara බවටපත් වෙන්නේ. ඔන්නේ දැනුවත් බව. ඉතින් ඒකයිලා මේ මනුස්ස හිතේ තියෙන කාටත් සාධාරණ දෙයක්. ඒක නිකන් වැහිලා තියෙන්නේ. ඒක එක දේවල් වලින් නිකන් ව්‍යාකූල වෙලා ආවරණය වෙලායි තියෙන්නේ. දැන් විපස්සනාවක් කරහා මේ බාහිර ආවරණය ටික ටික ඉවත් වෙලා තුනී වෙලා බොඳ වෙලා දිය වෙලා යන්න ගන්නවා. එතකොට ඔන්න අපිට ඒ හිතට ආවේනික නැත්නම් හිතට උරුම වෙච්ච ස්වභාවයෙන් නිදැල්ලේ තියෙන ඒ දැනුවත් බව හම්බ වෙනවා. ඉතින් ඒක තමයි අපි ඉස්සරහට තව මේ දැනුවත් බව උපයෝගී කරගෙන අපේ තව මේ විදිහට මතුවෙන දේවල් වල ස්වභාවය තව තේරුම් ගනිමින් ප්‍රඥාව වඩමින් කෙලෙස් දුරු කරමින් යන්න මාර්ගයක් විදිහට හදාගන්න. ඒ නිසා කරලා තියෙනවා හොඳයි. තවදුරටත් ඕක වෙන්න ඉඩ දෙන්න. ඒ කියන්නේ කය ওই විදිහට කය දිහා බලාගෙන ඉන්නවා. කයේ විවිධ දේවල් දැනෙන්න ගන්නවා. ඊට පස්සේ කය කෑලි වලට කැඩලා ඔන්න බිඳිලා යනවා. ඊට පස්සේ ඔන්න කය අතුරුදහන් වෙලා. අපි පටන් ගන්නකොට ඔන්න කයක් තිබුණා. ඒක නිකන් තරන්දමක නිකන් මේ ඝන කයක් තිබුණා. නමුත් භාවනාව වැඩෙනවත් එක්ක ඒ ඝන භාවය අයින් වෙලා එතන නිකන් ඝන සංඥාව දුරු වෙන ගතියක් වෙනවා. ඉතින් අපි සාමාන්‍ය කරන ඝන සංඥාව කියලා. අපිට තියෙන ඝන සංඥාවක්. මෙතන කයක් තියෙනවා. මෙතන මමෙක් ඉන්නවා. මම ඊළ පිරිමේක්. මම ඊළ ගැහණියක්. මේ තියෙන ස්ත්‍රී ශරීරයක්, මේ තියෙන පුරුෂ ශරීරයක් කියලා. ඉතින් අපි ওই විදිහට ලොකුවට ඝනව මේක අල්ලගෙන ඉන්නවා.
නමුත් ඉතින් අපි ටික ටික විපස්සනාවෙන් ඉස්සරහට යන්න මේ ඝන භාවය අයින් වෙලා එතන නිකන් රාශි ස්වභාවයක්, සමූහයක්, නැත්නම් ගොඩවල් වල එකතුවක් වශයෙන් තමයි යෝග තේරෙන්න ගන්න. ඊට පස්සේ ඉතින් ඒවත් කැඩලා බෙදලා යනවා. ඊට පස්සේ ඉතින් එතන ගන්න කියලා සාරයක්, හරයක්, ඝන ස්වභාවයක් ඇත්තේ නැහැ. පුදු ධාතු සමූහයක් කියලා කියන්න පුළුවන් ඉතින්. ඒ තත්ත්වය දිගට අත්දකින්න යන විදිය හොඳයි දිගට කරගෙන යන්න. හොඳයි. හතරවන වාර්තාව. අති ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පර්යංක භාවනාව. ඊයේ සවස පර්යංකයේදී සුපුරුදු ලෙස පර්යංකය ආරම්භ කළෙමි. ටික වේලාවක් සුළං රැල්ල දෙස බලා ඉද්දී එකවරම ඇස් නිලංකාර වන තරමේ කහ පැහැති දීප්තිමත් ආලෝකයක් දිස්විය. ඉදිරියෙන් නැති සූම් තීරයේ යමක් සතහන් වූවාදැයි එක්වරම සිතට ආවත් ලොකු ස්වාමීන් වහන්සේගේ උපදේශයද ඒ සමගම සිහියට නැගුණි. ඒ කිසි දෙයක් ගැන හොයන්ට යන්න එපා. භාවනාව දිගටම කරන්න. ඉවර වෙලා ඒ ගැන හිතන්න. කහපාට ආලෝකය රෝස පාට හා දම් පාට මිශ්‍ර වෙමින් තව ටික වේලාවක් එසේම දිස්වී බොඳ වී ගියේය. දිගටම හුස්ම රැල්ල දෙස බලා උනිමි. දැන් හුස්ම රැල්ල දැනෙන නොදැනෙන තරම් සිහින් වී ඇත. ටිකකින් පෙරසේම දම් පැහැති ආලෝකයක් නැවත දිස්වී ටිකකින් බොඳ වී ගියේය. අන්තිමේදී කිරි සුදු පැහැති ආලෝකයක් දිස්ුවත් එය පෙරතරම් දීප්තිමත් වූයේ නැහැ. පර්යංක හෝරාව අවසන් වෙනතුරු කිසිවක් හිතට දැනුනේද නැත. ඔබ වහන්සේට උතුම් නිර්වාණයම ප්‍රාර්ථනා කරමි. වාර්තාව. හොඳයි. හිතේ ඒකාග්‍රතාවය දියුණු වෙනවා, සමාධිමත් බව දියුණු වෙනවා. ඔක නැවත නැවත වේවි. ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ තවදුරටත් ඔය පාට ස්වභාවය අයින් වෙලා හුඟක් දුරට සුදු පාටට හුරු තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. අපිට ඉතින් ඒක ඕනනම් තව ටිකක් ඉතින් පාවිච්චි කරලා ගැඹුරකට යන්න පුළුවන්. නමුත් ඊට වඩා වටිනවා දැන් ඔය මතුවෙන හුස්ම රැල්ල දිහාම තව ටිකක් සෙවිල්ලෙන් බලන එක. දැන් එතකොට අපි පොඩ්ඩක් ඔය හැදිච්ච ඒකාග්‍රතාවයම පාවිච්චි කරනවා. තව ටිකක් අපේ හිතේ සම්පජඤ්ඤය දියුණු කරගන්න. එහෙමත් නැත්නම් ප්‍රඥාව දියුණු කරගන්න. ඒ නිසා ඕනේ නම් ඔය தত্ত্বය ඇති වෙනකන් ඉඳලා ඊට පස්සේ බලන්න ඇති වෙන්න කලින් උනත් කමක් නැහැ. බලන්න හුස්ම රැල්ලේ තව ටිකක් විවිධ සියුම් ගති ලක්ෂණ හොයලා බලන්න. මේක දිගද, මේක කෙටිද? එහෙමත් නැත්නම් අපි හිතමු මේක උණුසුම්ද, මේක සිසිල්ද? කොයි නාස්පුඩුවෙන්ද මේව ඇතුල් වෙන්නේ, කොයි නාස්පුඩුවෙන්ද පිට වෙන්නේ කියලා පොඩ්ඩක් විමසිල්ලෙන් බලනවා. දැන් එතන තමයි අපි මේ සතියට සම්පජඤ්ඤය එකතු කිරීමක් සිද්ධ වෙන්නේ. අපි මුලදී හුස්ම රැල්ල නිකන් පාවිච්චි කරා අපේ හිත එහෙ මෙහෙ දුවන ගතිය අඩු කරගන්න, හිතේ යම් ඒකාග්‍රතාවයක් හදාගන්න. ඊට පස්සේ අපිට අවශ්‍යයි හිත ඒ සතියට සම්පජඤ්ඤය එකතු කරන්න. මේ සම්පජඤ්ඤය එකතු කරනවා කියන්නේ අපි මේ සතිමත් වෙච්ච අරමුණ දිහාම ටිකක් සූක්ෂමව බලනවා. ඒකේ ගති ලක්ෂණ විමසලා බලනවා. ඒක කරන්න හිතන්න මේ සිතුවිලි වලින් නෙමෙයි ඒක කරන්නේ. මේ බොහොම තීක්ෂණව ඒ දිහා බලා සිටීමෙන්, විමසිලිමත් වීමෙන්. එතන තමයි ධම්මවිචය සම්බොජ්ජංගයක් නැත්නම් ඔය සම්පජඤ්ඤයක් ඒ විදිහට ඉතින් ඒ විස්තර කරන ඉන් එහා පැත්තක් දිනු වෙන්න ගන්නෙ. ඒ නිසා ඒකත් කරන්න ගන්න. ඔය විදිහට මේ ආනාපාන සති නිමිත්තක් ඔය විදිහට ආවොත් ඒකෙත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඊට වඩා වැදගත් අර විදිහට මේ හුස්ම රැල්ල දිහාම තව ටිකක් විමසිලිමත් වෙන එක. එතකොට අපිට පුළුවන් තවත් පැත්තකින් අපේ භාවනාව ඉදිරියට අරගෙන යන්න. හොඳයි. පස්වන සහ අවසාන වාර්තාව. ගෞරවනීය ස්වාමින් වහන්සේ. දිගු කලක් සතිය පිහිටවීමේ ප්‍රතිඵලයක් ලෙස පරයන්කයට වාඩි වී නොබෝ වේලාවකින් කාය සංස්කාර, වචී සංස්කාර සහ මනෝ සංස්කාර ක්‍රමෙන් ගෙවි සිත අරමුණු වලින් ගිලිහි ගොස් කිසිවක් නොදැනෙන මතක නැති හුදකලා ස්ථානයේහි සිත සමාධිගත වේ. සමහර විට පැය භාගයක් පමණ මෙහි ගත කරයි. මින් අවදි වූ විට ඊතා සුව පහක්සු සනසිලිදායක නින්දකින් අවදි වූ ආකාරයකි. මෙය මාගේ සුවදායක නිවහනසේය. මෙම අවස්ථාවට පත්වීම සහ ඉන් අවදි වන ආකාරය සතියෙන් නිරීක්ෂණය වේ. දැන ගැනීම නැතිවන සහ නැවත ඇතිවන ආකාරය දැනගනි. සමහර විට රාත්‍රී නිින්දේදී අතරමැදිව අවදි වූ විට මීට සමාන අත්දැකීමක් දැනගනි. බොහෝ විට දවස පුරා සතියෙන් යුතුව සියලු කටයුතු සිදු කෙරේ. හුදකලාවට ප්‍රිය කරයි.
මගේ භාවනාව තවදුරටත් දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. වාර්තාව අවසන්. හොඳයි. දැන් ওই தත්ත්වය බලන්න සක්මනේදිත් ගන්න පුළුවන්ද කියලා. දැන් හිතේ එක්තරා අන්දමකින් රෙජිස්ටර් වෙලා තියෙනවා මෙහෙම ස්වභාවයක් තියෙනවා. මේක නිකන් මගේ ගෙදර වගේ මේක බොහොම සුවදායි කියලා එහෙම දැන් පොඩ්ඩක් හිතේ ඒක ඇඳිලා තියෙනවා. හිතට දැන් ඒක නිකන් හුරු වෙලා තියෙනවා. බලන්න ওই தত্ত্বය දැන් සක්මනේදිත් ගන්න පුළුවන්. සාමාන්‍ය විදිහටම සක්මන් කරන අතරේ හිමීට අර தত্ত্වයටම හිත දාලා බලන්න. සමහර විට වැඩි වෙලාවක් තියෙන එකක් නෑ. ආයෙත් මොනවා හරි පෙනිච්ච දෙයකට හිත යන්න පුළුවන්. නැත්නම් හිතට මොනවා හරි සිතුවිලි ඇවිල්ලා ඒවත් එක පැටලෙන්න පුළුවන්. ඔය වගේ ඔක කැඩෙන්න බිඳෙන්න පුළුවන්. ඒකට ප්‍රශ්නයක් නෑ. එහෙම කැඩිලා බිඳුනාට පස්සේ අපිට පුළුවන් මේ කැඩිච්ච බිඳිච්ච දේවල් ටික අයින් කරලා දාන්න. කැඩෙනවා බිඳිනවා කියන්නේ ආයෙත් හිත ගිහිල්ලා මොකක් හරි අල්ලලා නැත්නම් උපාදාන කළා. සතියෙන් ඒක පෙන්වලා දේවි. එතකොට අපිට තියෙන්නේ ඒකෙන් හිත නිදහස් කරගන්න. නිදහස් කරගත්තා නම් ආයෙත් අපි අර කලින් හිටපු ඒ සුවදායි තත්වයට එමන් නැත්නම් අර මොකක්වත් අල්ලපු නැති මොකකවත් බැඳිච්ච නැති ස්වභාවයට ඔන්න නැවතත්පත් වෙනවා. එතකොට දැන් ওই පරයන්කේදී ලබන තත්වයම අපි එක්තරා අන්දමකින් නොගැඹුරු මට්ටමකින් සක්මනේදී අත්දකින්න උත්සාහන්ත වෙනවා. ඒක තමයි අපි පොඩ ඉස්සරහට ගෙනියන්න තියෙන මේක නිකන් අපේ ගෙදර බවටම අපේ නිවහන බවටම හැම පැත්තෙම පත් කරගන්න උත්සාහන්ත වෙන්න ඕනේ. දැන් මේක දැනට පුළුවන්කමක් තියෙන්නේ ඉඳගෙන ටිකක් සමාධිමත් වෙච්ච ස්වරූපයකින් ලබා ගන්න. එතන තියෙනවා තාමත් අපි සංස්කරණය කරන ගතියක්. තව මේක දැන් උත්සාහත් වෙන්න ඕනේ අඩු සංස්කරණ ප්‍රමාණයකින් මේක අත්දකින්න. ඒකයි සක්මනේදී ගිහිලා නිකම්ම ඒකට හිත දාලා බලනවා මේක පවත්වන්න පුළුවන්. අනිත් පැත්තෙන් විමසන්න පුළුවන් ඇයි මට මේක පවත්වන්න බැරි? ඉතින් එතකොට තමයි ඔන්න අපේ තියෙන තාමත් අර කෙලෙස් පුරුදු ටික අපිට හම්බ වෙන්නේ. ඒ කෙලෙස් පුරුදු වලින් අපිට මේ අපේ නිවහන අහිමි කරනවා. නැත්තම් ඒ හිත නැවතත් ආයිත් ගෙනහිල්ලා කෙලෙස් වලටම දානවා. ඇලීම් බැඳීම් වලට ආයිත් දානවා. ඉතින් ඒක தත්ත්වයේ තේරුම් ගනිමින් ඒවා නැවත ලිහා ගනිමින්, निराකරණය කරමින්, පැටලෙන තැන් වලින් බේරුම් කරගනිමින් ඉස්සරහට යන්නයි තියෙන්නේ. මම හිතනවා පිළිතුර මේ තේරෙන්නේ නැති කියලා. තවදුරටත් දිගට දියුණු කරගෙන යන්න. හොඳයි. දැන් මම බ්‍රිස්බේන් වලට ආරාධනා කරනවා ඔවුන්ගේ වාර්තා ඉදිරිපත් කරන ලෙසට. තෙරුවන් සරණයි. බ්‍රිස්බේන් නුවරින් ලැබුණු වාර්තා 7ම භාවනාව සම්බන්ධවයි. පළමුවෙන් ඉංග්‍රීසි බසින් ලැබී ඇති වාර්තාව ඉදිරිපත් කරනවා. I can't hear properly. Can you speak little loudly, please? Avasara Swamin Mahansa, can you hear me now? Yes. We have received one English question which is related to the practice. I seek your permission to present these questions to the audience. Venerable Bhante, sitting meditation. I started by focusing on the in and out breath as cool, dry air entering my nostrils and warm air leaving my nostrils. In breath was more forceful and sharper than out breath, which was natural and involuntary. After a certain amount of time, my head was lighter and nothing was present. At this moment, I could not feel my hands or lower part of my body. It felt like I had no hands. Then I noticed my chest moving up and down to the rhythm of my soft breathing. For 10 to 15 minutes, I focused purely on my chest softly moving with my breathing. I experienced calmness and lightness of my head. I felt like I was asleep, but I was conscious. Sometimes I felt motion sickness and kept spinning. This process happened several times within an hour. End of the question. Yeah, you can let it happen. So basically now you are experiencing some new parts or new areas or new experiences of the meditation. So there is nothing much to add here.
Rather, you need to again and again experience these things and become familiarized with these. Actually, at the beginning, these appear like kind of interesting or kind of new to us. But as we again and again experiencing these, those experiences become more and more ordinary. So let it happen. So you just have to continue your practice. Yeah, we can move forward. සිංහල පසින් ලැබී ඇති පළවෙනි වාර්තාව ගරු ස්වාමීන් වහන්ස සක්මන નિરાයාසයෙන් මෙනෙහි කිරීමක් නොකරම සිදුවේ. යටිපතුලේ ස්පර්ශයටත් පාදවල චලනවලටත් සත්‍යමත් වෙමි. අතරින් පතර ශබ්ද සිතුවිලි මාලා සහ වේදනා ඇතිවුවත් ඒවා සක්මනට හෝ සක්මනේ රිද්මයට බාධා නොකරයි. සක්මන පුරා සිත සැහැල්ලුවෙන් පවතී. පර්යංකය මූල කර්මස්ථානය වන උදරයේ පිම්බීම හැකිලිම මුල සිටම සියුම්ය. පර්යංකය පුරාවටම වරින් වර පසුබිමින් දැනේ. ශරීරයේ වම් පසින් පටන් ගන්නා හෘද ස්පන්දනය හා බැඳී ඇති කම්පන තරංග මුළු ශරීරයේ පුරාම පැතිරේ. මෙයද ටිකකින් සංසිඳේ. අතරින් පතර සීමා මායිම් බොඳව ඇති හිඳ සිටින ඉරියව්වටද වේදනා සහ සිතිවිලි වලටද සිත යොමු වේ. මේවා ඇති වී නැති වී යන අයුරු සතියෙන් බලා සිටිමි. වරින් වර නින්දකට වැනි තත්වයකට පත්ව චිත්ත රූප පෙනේ. හඳ ඉදිරියට නැවේ. නැවත කෙලින් වේ. පසුගිය පර්යංක කීපේ නින්දට වැටීම සහ චිත්ත රූප එතරම් සිදු නොවුනි. සමහර පර්යංකවලදී පාදවල තදබද වේදනාවක් ඇති වේ. වේදනාව දෙස විනාඩි කිහිපයක් බලා සිට සතියෙන්ම ඉරියව් මාරු කරමි. සමහර පර්යංකවලදී තදබල වේදනාවක් නැතිවම ඉරියව් මාරු කිරීමේ තදබල අවශ්‍යතාවයක් ඇති වේ. මෙවිට සිතේ විසිරුණු ස්වභාවයක් ඇත. දහවල් කෑමෙන් පසු සිදු කරන පර්යංකවල බොහෝ විට මේ සිදුවේ. එවිටද සතියෙන්ම ඉරියව් මාරු කරමි. උතරම් අපහසු වුවත් පර්යංක කාලය ගෙවෙන තුරුම රැඳී සිටිමි. පර්යංකය පුරාවටම සතිය පවතින අතර පර්යංකයන් අවසානයේ සිතට සැහැල්ලුවක් දැනේ. එහෙත් සතිය වැඩිම ආරම්භ කළ මුල් කාලයේ මෙන් තද බල ප්‍රීති සුඛ ඇති නොවේ. මම වසර කිහිපයක් තිස්සේ භාවනා වැඩමුළු වලට සහභාගී වෙමි. ඔබ වහන්සේලාගේ ධර්ම දේශනාවලට හා කමඨාන් සැසිවලට සවන් දීමටද නිවසේදී දිනපතා සක්මන සහ පර්යංකය සිදු කිරීමටද පුරුදු වී සිටියෙමි. නමුත් 2020 නේවාසික වැඩමුළුවෙන් පසු 2021 වැඩමුළුවට සහභාගී වන තෙක් මේ සියලුම දේ හිතාමතා අත්හැරීමේ කාර්ය බහුල වීම නිසා නොව ඒවා කිරීමට සිත දුන්නේ නැති බැවිනි. මා සතිය වැඩිම අතපසු කළත් සතිය මා හැර ගොස් නැති බව දැනගතිමි. ඉදිරියටත් සතිය වැඩිමටත් ධර්ම මාර්ගයෙන් ගිලිහි නොයීමටත් ඔබගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව චිරදීවනය ලැබේවා. හොඳයි. ඉතින් සතිය ඉතින් අපි ගාව තියෙනවා. ඒක ඇවිල්ලා ඇත්තටම අපි උද්දීපනය කිරීමක් තමයි කරන්නේ. අර කලිනුත් මතක් කළා වගේ ඇත්තටම සතිය කියනවට වඩා නිකන් අපි ගාව අපිට ආවේනික වෙච්ච අපේ හිතට උරුම වෙච්ච දැනුවත් බවක් තියෙනවා. ඒ දැනුවත් බව ආවරණය කරන ගතිය තමයි ඔය විවිධ අනිකුත් කටයුතු නිසා අනිකුත් කෙලෙස් නිසා සිද්ධ වෙන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කියනවා අර ලස්සනට පබස්සර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසෙහි උපක්ඛිලිට්ඨං. දැන් මේ සාමාන්‍ය අපේ මූලික සිත නැත්නම් අපිට උරුම වෙච්ච සිත බොහොම ප්‍රභාෂරයි. බොහොම පිරිසුදුයි. නමුත් මේ බාහිරින් එන පිටතින් එන විවිධ උපක්ලේශයන් නිසා තමයි ඒක ආවරණය වෙලා නැත්නම් දූෂිත වෙලා මලානික වෙලා තියෙන්නේ. ඉතින් අපිට පුළුවන්කමක් ලැබුණා නම් යම් අවස්ථාවක ඔය පිටත ආවරණය විවෘත කරන්න, ඒක తాවකාලිකව හෝ ඉවත් කරන්න. එතකොට නැවතත් අපි ගාවේ තියෙන පිරිසුදු හිත අපිට මුණ ගැහෙනවා. පිරිසුදු දැනුවත් භාවය අපිට මුණ ගැහෙනවා. ඒ නිසා අපිට වෙලා තියෙන්නේ ඉතින් අපි වෙන වෙන දේවල් වලට මූලිකත්වය දෙනකොට අර පිරිසුදු හිත ඉබේම ඉතින් යටපත් වෙලා හැංගිලා යනවා. එතන තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒ නිසා අපිට පුළුවන් නම් නැවත නැවත මේ පිරිසුදු හිත අගය කරන්න, ඒකට යම් වටිනකමක් දෙන්න, එතන ජීවත් වෙන්න උත්සාහවන්ත වෙන්න, ඒක අපේ නිවහන බව තේරුම් ගන්න. එහෙනම් පුළුවන් නම් අන්න අපිට බුදුරජාණන් වහන්සේ කියනවා අන්න ඒ බඳු ඒ විශ්වාසය තියෙන නැත්නම් ඒ කටයුත්තේ නියැලෙන කෙනාට අන්න චිත්ත භාවනාවන් අතීති වදාමි. අන්න එතනත්තාට චිත්ත භාවනාවක් තියෙනවා. ඒ නිසා අපිත් උත්සාහන්ත වෙන්න තියෙන්නේ මේ මනුස්සාත්ම භාවයක් ලැබිච්ච වෙලාවේ පුළුවන් තරම් මේ හිත පිරිසුදු කරගෙන ඒ අපිට උරුම වෙච්ච අපේ නිවහනට
යා ගන්න තමයි උත්සාහවත් වෙන්න තියෙන්නේ. ඒ නිසා අතපසු නොකර ඉදිරියට කරගෙන යන්න කියලා ආරාධනා කරනවා. හොඳයි. දෙවෙනි වාර්තාව පෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව. මම 2014 සිට ඔබ වහන්සේගේ උපදෙස් පරිදි භාවනාව නොකඩවා කරගෙන යමි. එය උදෑසන අනිවාර්ය අංගයක් වී ඇත. භාවනාව කිරීමට නොහැකි දිනවල සිතේ ව්‍යාකූලත්වයක් ඇතිවේ. සක්මන් භාවනාව පාදක කෙරෙහි සිත පිහිටුවා ආරම්භ කළද එය ඊතා ඉක්මනින් නොදැනෙන තත්ත්වයටපත් වේ. ඉන්පසු ශරීරයේ දෙස පිට කෙනෙකු ලෙස බලා සිටිමි. බොහෝ විට වෙන දෙය දෙස මැදිහත් වීමකින් තොරව බලා සිටිමි. සක්මන ඉබේ සිදුවේ. වේදනා හා සිතුවිලි වරින් වර පැමිණ නැති වී යයි. සමහර විට හිස් අවකාශයකට පැමිණේ. නැවත එයි. සිතුවිලි හෝ වේදනා වලින් ප්‍රතිස්ථාපනය වී නැති වී යයි. මේ චක්‍රයක් ලෙස මුළු සක්මන පුරාම සිදුවේ. මමත්වය සැරින් සැරේ ඉස්මතු වන ආකාරය පැහැදිලිව දැකිය හැක. පර්යංක භාවනාව. පර්යංක භාවනාව බොහෝ දුරට සක්මනට සමාන වේ. දැන් මුල සිටම උදරය පිම්බීම හා හැකිලිම නොදැනේ. ඉන්පසු ශරීරයේ අරමුණු කර සිටින විට වේදනා ඇති වී නැති වී යයි. කිසිම මැදිහත් වීමකින් තොරව සිතුවිලි පැමිණ නැති වී යයි. සිතුවිලි වල මුල මැද සහ අග හොඳින් පැහැදිලි. ක්‍රමයෙන් හිස් අවකාශයකට පැමිණේ. හිස් අවකාශයේ සිටිනා වේලාව සෑම විටම වෙනස් වේ. නැවත වේදනා හෝ සිතුවිලි පැමිණේ. පර්යංක භාවනාවේදීද සිදුවන දෙය පිට කෙනෙකු ලෙස බලා සිටිමි. භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. වාර්තාවේ අවසානය. හොඳයි. හොඳට කළා තියෙනවා. ඉතින් තමයි ඇත්තටම දැන් අපි ආනාපාන සතිය පැත්තෙන් ගත්තත් බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට ඒ කාය සංස්කාර සංසිඳීම ඊට පස්සේ වේදනා සංඥා සමනයටපත් වීම ඊට පස්සේ ඔන්න හිතේ නිදහසක් මතුවීම. විමෝචයන් චිත්තං අස්සසි සාමිති සික්ඛති කියලා ආනාපාන සති සූත්‍රයේදී එහෙමත් ලස්සනට දේශනා කරනවා. ඉතින් මේ தත්ත්වය අපි නිවැරදිව භාවනාවේ යෙදෙනවා නම් අපි කාටත් අත්දැක ගන්න පුළුවන්. ඉතින් මේ தත්ත්වය තමයි අපි කලිනුත් මතක් කරා වගේ හිතේ යථා ස්වභාවය කියලා කියන්න පුළුවන්. එතන ආයි ඥානු පිරිමි ભેදයක්වත් මේ බාලමහලු ભેදයක්වත් මොකක්වත් නැහැ. අපි කාටත් උරුම වෙච්ච යථා ස්වභාවයක්. ඉතින් ඒක හුඟක් දෙනෙක්ට ඉතින් අත්දැක ගන්න පුළුවන්. ඉතින් තව තව ඕක අත්දැකීමින් ඒකේ નિરાයාසයෙන් ඉන්න පුළුවන්ද කියලා බලන්න. සක්මනේදීත් ඒ தත්ත්වයේ ඉන්න පුළුවන් නම් සක්මනේ කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඇයි තාමත් මේ හිත ගිහිල්ලා එක එක දේවල් අල්ලන්නේ? මොන වගේ දේවල් වලටද මේ හිත යන්නේ? ඊට පස්සේ අර කියලා තියෙනවා වගේ කොහොමද මමෙක් හදන්නේ? ඒතර මමෙක් හැදුවාම මොන වගේ තත්ත්වයක්ද හිතේ ඇති වෙන්නේ? කලින් තිබිච්ච සහනශීලී ගතිය හිතේ තියෙනවද? එහෙම නැත්නම් මමෙක් හැදුවාම හිත නිකන් බර වෙච්ච ගතියක්, හිර වෙච්ච ගතියක්, අසහනකාරී ගතියක්, නැත්නම් දුක් ස්වභාවයක්, අවිනිශ්චිත ස්වභාවයක් එහෙම මතුවෙනවද? ඒතර අපි මේවා තේරුම් ගන්න ඔන්න දැනගන්න පුළුවන් මේ මමෙක් හදනවා කියන්නේම දුකක්. මමෙක් කියන්නේ අපි ආකල්පයක් පවත්වමින් මමෙක් අල්ලගෙන ඒ මමයා පෝෂණය කරමින් යන ගමන තුලම තියෙන හරිම දුකක්. ඉතින් එතකොට ඔන්න ඒ මමයා හදනවා වෙනුවට ඒ මමයා හදන හැටි දැකලා අතහරින්න. දැන් අපි මේ දවස්වල සාකච්ඡා කරන මේ කජ්ජනීය සූත්‍රයේදීත් ඒකමයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ. මේ එක එක ස්කන්ධයන් හරහා අපි ඇතැම් වෙලාවට අල්ලා ගැනීමක්, ඒක මගේ කියා ගැනීමක් වෙන්න ඉඩ තියෙනවා අපේ තියෙන අවිද්‍යාව නිසා. එතකොට ඔන්න අපේ සතියෙන් ප්‍රඥාවෙන් කියලා දෙනවා ඔන්න ආයිත් මෙයා වැඩේ වරද්දගත්තා කියලා. එතකොට ඔන්න එහෙනම් අතාරින්න තියෙන්නේ. තම්මම නේසෝ හමස්මි මේසෝ අත්තා. මේක වැඩක් නෑ, මේක මගේ නෙමෙයි. මේක ඇවිල්ලා මට අයිති දෙයක් නෙමෙයි. මේක මගේ ආත්මේ නෙමෙයි කියලා ඔන්නම් පොඩ්ඩක් මතක් කරලා දීලා අත්හැරලා දානවා. එතකොට ඔන්න ආයෙත් හිත සහනශීලී මට්ටමකටම අල්ලපු නැති තත්වයකටම නැත්තම් උපාදාන නොකරන මට්ටමකට බොන්නපත් වෙනවා. ඒතර මේ කටයුත්ත නැවත නැවත කරන්න අවශ්‍යයි. හිත හිර කරගෙන අපි සමාධියකින් දීම තුලම නෙමෙයි මේක වෙන්නේ. හිත එක්තරා අන්දමකින් ස්වාභාවිකව පවත්වමින් අඩු ආයාසයකින් පවත්වමින් හිතට පොඩ්ඩක් දුවන්න පනින්න ඉඩ දෙමින් හිත හැසිරෙන්නේ කොහොමද කියලා බලා හදන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපිට හිතේ ඇතුලේ තියෙන මේ විවිධ කෙලෙස් ස්වභාවයන් හඳුනා ගන්න අමාරුයි. අපි හිතනවා අපේ හිත හොඳටම දියුණුයි කියලා. නමුත් එතෙන්දී අපි මුලා වීමක් වෙන්නේ. ඒ වෙනුවට අපිට පුළුවන් මේ වගේ හොඳට සතිමත් භාවයක් හදාගෙන නුවණක් දියුණු කරගෙන
ඒ බඳු తాවකාලික නිදහසක් භුක්ති විඳිමින් හිතට කියන්න පුළුවන් කැමති දේ දැන් ඔයා හැසිරෙන්න කියලා. එතකොට ඔන්න අපිට තේරෙනවා දැන් මෙයා තාමත් ඔන්න මෙතෙන්ට යනවා තාමත් මෙන්න මේ වගේ හැඟීම් තියෙනවා. මෙන්න මේ විදිහට තාමත් රාග හැඟීම් මතුවෙනවා. මේ විදිහට තාමත් පරණ දේවල් අල්ල ගන්නවා. මේ විදිහට තාමත් ඊර්ෂ්‍යාව පහළ වෙනවා. මේ විදිහට මසුරුකම් පහළ වෙනවා. කීකී ඔන්න තමන්ගෙම තියෙන අඩුපාඩු පොඩ තේරෙන්න පටන් ගන්නවා. ඒතන තමයි ඇත්තරම ප්‍රඥාවෙන් දැක කෙලෙස් ප්‍රහාණය සිද්ධ වෙන්නේ. පඤ්ඤාය දිස්වා පහතබ්බා කියලා බුදුරයන් වහන්සේ අපි උනන්දු කරන්නේ ඔන්න ඒ කටයුත්ත සඳහා. ඒ නිසා කරලා තියෙන හොඳයි. දිගට කරගෙන යන්න. තුන්වෙනි වார்த்தාව. අතිගරු ස්වාමින් වහන්සේ ඊයේ මාගේ කමඨහන් වார்த்தාව ඇසූ ඔබ වහන්සේ පැවසුවේ මා සමාධිය ඉස්සර කරගෙන යන බවයි. මා ඔබ වහන්සේ සමග ඊට සිතින්ම එකඟ වෙමි. තව දුරටත් ඒ ගැන සිතීමේදී එය එසේමයි තහවුරු වේ. නමුත් ඔබ වහන්සේ පැවසු ආකාරයට අප සතිය ඉදිරියේ තබාගත යුතුය. ඔබ වහන්සේ බලාපොරොත්තු වූ ආකාරයට අද මාගේ ප්‍රශ්නය වන්නේ සමාධිය පෙරටුවේ ඉන්න මම කොහොමද සතිය පෙරටුවේ තබා ගන්නේ කියන එකයි. මට දැනෙන ආකාරයට ඊයේම මම සතිය පෙරටුවේ තබා ගැනීමට වරහන් ඇතුලේ මම වැරදි වීමේ සම්භාවිතාව බොහෝය. මෙසේ පටන් ගතිමි. පළවෙනි එක එදිනෙදා වැඩ කටයුතු වලදී සිත කයටගෙන සියලු කටයුතු සිහියෙන් කිරීමට ඊතා තදින්ම අදිටන් කරගතිමි. කලිනුත් එලෙස කළත් මේ තරම් අදිෂ්ඨානය බලවත් වූ බවක් නොදැනේ. 2 පරයන්කය. මූල කර්මස්ථානයේ ලෙස තෝරාගෙන ඇති ආනාපානය දෙස වෙනදාට වඩා ඊතා ලංව ආකාර, ලිංග, නිමිති ආදී ඊතා සියුම්ව තියුණුව බැලීමට පටන් ගතිමි. පුරුදු ලෙස සමාධිය ආවත් ඊට දෙවැනි තැනදී ආනාපානය දෙසම සිහිය තබා ගතිමි. මේ අසීරු කාර්යයක් බව වැටහේ. සමාධියට පුරුදු වී ඇති මා ඊතා ඉක්මනින් හුස්ම අතෑරී සමාධිගත වේ. සක්මන. මා සක්මනට වඩා පර්යංකයට කැමැත්තක් දක්වමි. අද සිට සක්මනට කාලය වැඩි කරමි. කලින්ට වඩා පතුලට දැනෙන රස්නය, සීතල, කකුලේ චලන ආදී දෙස ඊතා ලංව බලන්නට පටන් ගතිමි. සතිය පෙරටුවේ තබා ගැනීමට මෙම ටෙක්නික් එක වරහන් ඇතුළේ මට හැඟෙන ආකාරයට පර්යංකයට වඩා හොඳය. ගරු ස්වාමීන් වහන්සේ සමාධිය මුල් කරගත් මා සතිය මුල් කරගෙන ඉදිරියට ගමන් කරන්නේ කෙසේදයි උපදෙසක් පතමි. මා නිවැරදි මාර්ගයට යොමු කිරීම පිළිබඳව ගරු නායක ස්වාමීන් වහන්සේට කෘතඥ පූරක වෙමි. ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී චිරජීවනයත් බලාපොරොත්තු වෙන නිවන් මගත් වහවහ ලැබේවා. තෙරුවන් සරණයි. වාර්තාවේ අවසානය. හොඳයි. ඇත්තටම තේරුම් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා කළා තියෙන, ඒ කියන්නේ අනුගමනය කළා තියෙන ක්‍රමෙත් නිවැරදි. ඉඳගෙන ඉන්නවා කියන එක අඩු කළා පුළුවන් තරම් සක්මන ටිකක් වැඩි කළා කරන්න. සක්මනේදී හුඟක් වෙලාවට සම්පජඤ්ඤයේ පැත්තට, සතිය පැත්තට තමයි වැඩි අවධානයක් යොමු වෙන්නේ. ඉතින් ඒක තමයි අපි ඉස්සරහට ගන්නත් ඕනේ. නිතරම සතිය ඉස්සරහින් තියාගෙන යන ගමන තමයි ආරක්ෂිත. හුඟක් වෙලාවට වෙන්නේ අපිට සමාධිය ඉස්සරහට ආවොත් එහෙම සතිය අමතක වෙනවා. සතිය දෙවනු කොට සැලකෙනවා. සමාධියේ තියෙන ඒ ප්‍රසන්න බවට නැත්තම් ඒක තියෙන ආස්වාදයට සමහරට අපි ලොල් වෙනවා. ඉතින් තමයි අපිට වරදින එක තැනක්. ඉතින් හැබැයි ඉතින් මේ නුවණ පාවිච්චි කරලා දැන් ඒක තේරුම් අරගෙන තියෙනවා. ඒ වගේමයි සතිය ඉස්සරහට ගන්න සෑහෙන වෑයමක් දරලා තියෙනවා. ඒ අනුගමනය කරලා තියෙන ක්‍රමයන් ඔක්කොම නිවැරදි. ඒ නිසා කරලා තියෙනවා හොඳයි. දිගට කරගෙන යන්න. 4 වෙනි වාර්තාව. ගරු ස්වාමින් වහන්සේ මම වසර කීපයක සිට භාවනාව පුහුණු කරමි. සක්මන. වම දකුණ ලෙස ආරම්භ කර ඔසවන සිත, යවන සිත, තබන සිත දක්වා සතිය තීව්‍ර කරගත හැක. ශබ්ද සහ සිතිවිලි වලට දිව්‍යාන සිත නොපමාව නැවත පාදයට යොමු කළ හැක. සක්මන ස්වයංක්‍රීයව සිදුවන විට වේගය අඩුවන බව, පාදවල අප්‍රාණික බව සහ ශරීරයේ සමබරතාව රැකීමේ අපහසු බව නිරීක්ෂණය කරමි. පරයන්කය. මූල කර්මස්ථානයේ ආනාපානයයි. සක්මනින් පසු වාඩි වී සිත ඉරියව්වට යොමු කළ විට සිත નિરાයාසයෙන් හිස් අවකාශයට යොමු වේ. සිත සැහැල්ලුය, ප්‍රබෝධමත්ය. ඉන්පසු සිතට එන සිතවිලි සහ වේදනා මතුවී පැවතී නැති වී යන අයුරු උපේක්ෂාවෙන් බලා සිටිමි. වේදනා දැනෙන්නේද සිතට බැවින් වේදනා නිරීක්ෂණය කරන්නේද සිත තුලිනි.
ඇතැම් සිතිවිලි සතියට අසු නොවි ප්‍රපංච දක්වා වර්ධනය වේ. එවිට මේවායේ ඕලාරික සහ සංකත බව මෙනෙහි කරමි. කය දැනෙන්නේ නැති තරම්ය. නමුත් සිත කයට යොමු වූ අවස්ථාවලදී උඩුකය ඇදවී ඇතනම් සතිමත්ව සකස් කරගනිමි. මේ අයුරු පැයක් පැය එකහමාරක් කාලයක් පරයන්කේ ගත කළ හැක. එදිනෙදා ජීවිතය හැකි හැම උදෑසනකම විනාඩි 45 බැගින් සක්මනත් පරයන්කයත් පුහුණු කරමි. දෛනික කටයුතු වලදීද සතිමත් වීමට උත්සාහ වෙමි. පසුගිය අවුරුදු 2-3 අතර සක්මනෙහි සහ පරයන්කෙහි වාර්තා කළ යුතු තරම් වෙනසක් සිදු වී නැත. නමුත් ක්‍රමෙන් සතිය තීව්‍ර වන බවට සාධක ඇත. විශේෂයෙන්ම එදිනෙදා ජීවිතයේ ප්‍රපංච කිරීම අඩු වී ඇති බැවින් සිතේ නිස්කලංක භාවය වැඩි වී ඇත. මගේ පුහුණුවේ අඩුපාඩු ඇතනම් කරුණාවෙන් උපදෙස් දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝග නිරෝගී බව පතමි. හොඳයි, කළා තියෙනවා හොඳයි. ඉදිරියට යන බවකුත් පේනවා. ඉතින් අපි ලොකු ශනික දියුණුවක් නෙමෙයි බලාපොරොත්තු වෙන්න තියෙන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ දිගට මේ කටයුත්තේ නියැලෙන්න. එතකොට දන්නේම නැතුව හිමීට අපි අපේ හිත හරියට නිකන් අර පැලයක් පොඩ උස යනවා වගේ ටික වර්ධනය වෙනවා වගේ හිතෙත් ඒ අවශ්‍ය කරන ගුණධර්ම පොඩ දියුණු වෙගෙන එනවා. ඒ නිසා අපි කලබල වුණා කියලා මේක සාර්ථක වෙන්නේ නැහැ. ඒකට යම්සි කාලයක් ගත වෙනවා. ඉතින් බොහොම ඉවසිල්ලෙන් දිගට කරගෙන යන්න තමයි තියෙන්නේ. ඒ නිසා කළා තියෙනවා හොඳයි. දිගට කරගෙන යන්න. පස්වෙනි වාර්තාව. අතිගරු ස්වාමින් වහන්සේ මම 2011 සිට භාවනා වැඩමුළු වලට සහභාගී වූ යෝගියෙකි. වාර්තාව කෙටි කිරීමට සැකෙමින් ලියමි. මම යා නැතිවන තුරුම සක්මන හා පරයන්කය කරමි අදිෂ්ඨාන කර පටන් ගනිමි. වම දකුණ සහ ආස්වාස ප්‍රශ්වාස નિરાයාස සිදුවන තුරු මුල මැද අග බලමින් කරමි. ඉන්පසු මුළු කයම සිතට අරමුණු වේ. දැන් භාවනාව ඉබේ වෙන්නට හැර පිටස්සර කෙනෙකු දෙස දකින පරිදි සිහියෙන් බලා සිටිමි. පරයන්ක භාවනාව. පටන් ගැනීමේ සිටම සිතුවිලි දිගටම පැවතියත් මුල් කර්මස්ථානයේ මෙනෙහි කිරීම නිසා ඒවායේ තීව්‍රතාවය ක්‍රමයෙන් සියුම්ව යන හැටි නිරීක්ෂණය කරමි. නොයෙකුත් නාම රූප මතුවී සිතුවිලි වලට පැටලීම වළක්වා ගැනීමට උපක්‍රමයක් ලෙස මුහුණ ඉදිරිපසින් මතුවන ආලෝක සංඥාවට හිත තබමි. පිටස්සර පුද්ගලයෙකු දෙස බලා සිටින ලෙස නිරීක්ෂණය කිරීමේදී සිතිවිලි වල විවිධ මට්ටම් වරහන්නතු ලේයර්ස් ඇති බව අඳුනා ගනිමි. ඒවා නම් සකර්මක, අකර්මක, අහේතුක සිතිවිලිය. වරහන්නතුල active, passive, unexplainable thoughts. මෙම අහේතුකව ඇතිවන සිතිවිලිද හේතුවක ඵලයක් විය යුතුයි. හේතුව මම නොදනී. තැන්පත් වන සිත නැවතත් ඇවිස්සේ. නමුත් මම ඔහේ බලා සිටිමි. සිතිවිලි එයි යයි වරහන් ඇතුළ ගානක් නැහැ. සිත සුසර වී ඇතිමුත් වරින් වර රූප හා ශබ්ද සංඥා හොල්මන් කරයි. තිගැස්මක් සමගම નિરાයාසයෙන්ම ආලෝක සංඥාවට ආපසු පැමිණේ. විටක බොහෝ වේලාවක් හිස් තැනක වරහන් ඇතුලේ අවිඥානික තැනක සිට නැවත සවිඥානික තැනට පැමිණේ. මේ වන විට උඩුකය ඉදිරියට නැමී ඇති බව දැන සිහියෙන්ම හිමිහිට කෙලින් කරගන්නෙමි. මෙය භාවනාවට බාධාවක් නොවන බව දැනගතිමි. එතෙන් පටන් කයේ ඉරියව් වලට පමණක් නොව මනසට එන සියලුම සංස්කාර දෙසද උපේක්ෂාවෙන් බැලීමෙන් සතිය දිගටම පවත්වා ගත හැකි බව අවබෝධ කරගතිමි. දැන් මම එන අරමුණ ධර්මයට ගලපා සිතන්නට පෙළඹේ. ත්‍රිලක්ෂණය මෙනෙහි වේ. සමුදය නිරෝධය දකි. මගේ ප්‍රශ්නය නම් මේ අවස්ථාවේදී ධම්මානුපස්සනා කිරීම යෝග්‍යද? නැත්හොත් නැවතත් මූල කර්මස්ථානයට යා යුතුද? කරුණාවෙන් පහදා දුන මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. වාර්තාවේ අවසානය. වැරදි කීපයක් තියෙනවා. එකක් තමයි අපි දැන් මේ මට්ටමට එනකොට ආලෝක සංඥාවක් අවශ්‍ය නැහැ. මූල කර්මස්ථානයකුත් අවශ්‍ය නැහැ. දැන් ඍජුවම අපිට මේ මතුවෙන සිතුවිලි දිහා බලන්න පුළුවන්. එතනින් තමයි අපිට ඇත්තටම චිත්තානුපස්සනාවට ධම්මානුපස්සනාවට අවස්ථාව සැලසෙන්නේ. අපි තාමත් මූල කර්මස්ථානයක් අල්ලගෙන ඉන්නවා නම් නැත්නම් ආලෝක සංඥාවක් උපයෝගී කරගන්නවා නම් මනස මේ තැම්පත් කරන්න. ඉතින් එතන තාමත් ඉතින් අපි අර මේ පුංචි ළමෙක් අම්මගේ අත අල්ලන් යනවා වගේ ගතියක් තමයි තියෙන්නේ. ඒ නිසා දැන් පොඩ්ඩක් ඒව අත්හැරලා දාන්න. දැන් ටිකක් ඊට වඩා
මේ සිතුවිලිත් එක්ක ඍජුව සටන් කරන තත්ත්වයටපත් වෙන්න. ඉතින් ඒ කියන්නේ එතන තමයි ඇත්තටම අපි තුල ප්‍රඥාවක් වඩා ගන්න නැත්නම් හිත දිහා බලා හිතේ ආන්ත්‍රණය දකිමින් පටිච්චසමුප්පාදයක් තේරුම් ගනිමින් ටිකක් ගැඹුරකට යන්න තියෙන අවස්ථාවක් තමයි දැන් හම්බෙලා තියෙන්නේ. එතන තමයි ධම්මානුපස්සනාවක් තියෙන්නේ. ඒ නිසා මූල කර්මස්ථානයයි ඔය ආලෝක සංඥාවේ දැන් පැත්තකින් තියලා ඍජුවම මේ කටයුත්ත පටන් ගන්න කියන එක තමයි පළවෙනි කාරණේ. ඊට පස්සේ දැන් ඔය විවිධ විදිහට මේක ඒ කියන්නේ අත්දකින්න අවස්ථාවේදී විවිධ අර්ථකථන දෙන්න පටන් අරගෙන තිනවා. ඒකත් වැරදි. ඒ කියන්නේ මෙතෙන්දී අපිට අවශ්‍ය වෙන්නේ අපේ පොතේ තියෙන දැනුම මෙතෙන්ට ගාව ගන්න එක නෙමෙයි. මෙතෙන්දී අපිට අවශ්‍ය වෙන්නේ බොහොම නිස්කලංක මනසකින්, බොහොම සංසුම් මනසකින් මේ සිද්ධ වෙන දේ දිහා බලා සිටීම. එතකොට තමයි මේගොල්ලෝ අපිට කියලා දෙන්නේ ඒගොල්ලන්ගේ හැසිරෙන ආකාරය නැත්නම් ඒගොල්ලන්ගේ තියෙන දුර්වලකම්. ඒගොල්ලෝ එන යන ආකාරය, ඒගොල්ලන්ගේ තියෙන අනිත්‍ය ස්වභාවය. ඒගොල්ලන්ගේ තියෙන අනාත්ම ලක්ෂණය අපිට පැහැදිලි වෙන්නේ එතකොට. එහෙම නැතුව අපි පොඩ්ඩක් දැකපු ගමන්ම ටක් ගාලා පොතේ තියෙන එකක් මතක් කරලා ඒක මෙතෙන්ට දාන්න ගියොත් එහෙම අපි අර සුතමේ ඥානෙ ඉස්සරහින් තියාගත්ත වෙනවා මේ අපි ලබන අත්දැකීමට නැත්නම් භාවනාමය ඥානයට මුල් තැන දෙනීමක් වෙන්නේ නැහැ. එතෙන්දී අවශ්‍ය වෙන්නේ භාවනාමය ඥානයකට මුල් තැන දෙන එක. ඒ නිසා ඒකත් පොඩ්ඩක් නිවැරදි කරගන්න. ඒ කියන්නේ එන සිතුවිලි දිහා බොහොම සංසිඳීමෙන් බලාගෙන ඉන්න බලනවා. ඒ කියන්නේ සතිමත් බවක් දැන් දිනුනලා තියෙනවා. අපිට සම්පජඤ්ඤයක් තියෙනවා. ඒ වෙන් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා එන්න ඉඩ ඇරලා බලනවා. බලනකොට ඔන්න තේරෙනවා අපි මේකට අනුග්‍රහ කළේ නැත්තම් මේගොල්ලෝ යනවා. මේ කවුරුවත් ඉන්නාපු අය නෙමෙයි. ඔක්කොමලා ඇවිල්ලා යන මේ මොකද්ද මේ ඇති වෙලා නැති වෙලා යන අය. ඒක අපි චිත්තානුපස්සනාවකින් ධම්මානුපස්සනාවකින් ඔන්න තේරුම් ගන්න. ඉතින් ඒතකොට තමයි දැන් චිත්තානුපස්සනාව පැත්තෙන් කියනවා නම් සමුදය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති කියලා බුදුරජාණන් වහන්සේ උගන්වනවා. ඒ නිසා අපි ඒක තේරුම් ගන්න නම් ඇත්තටම මේවට වෙන්න ඉඩ දෙන්න ඕනේ. අපි එතනට අපි මොකක්වත් ඇතුලෙන් දාන්න යන්න අවශ්‍ය නැහැ, කරන්න යන්න අවශ්‍ය නැහැ. අපිට තියෙන හොඳට නිස්කලංකව ඒගොල්ලන්ට හැසිරෙන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. ඉතින් එතකොට අන්න අපිට ඊට වඩා ගැඹුරු අවබෝධයක් එන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ ඉතින් අපිට සූක්ෂමව තව ඒවා දකිමින් ධම්මානුපස්සනාවට යන්න පුළුවන්. ඉතින් එතකොට තමයි තව මේකේ ගැඹුරක් නැත්තම් සූක්ෂම බවක් වැටහෙන්න පටන් ගන්න. ඒ නිසා ඔය ටික පොඩ්ඩක් නිවැරදි කරගන්න, දිගට කරගෙන යන්න. හොඳයි. 6 වෙනි සහ අවසාන වාර්තාව. තිරුවන් සරණයි. පරයන්ක භාවනාව. භාවනා වැඩසටහනකට මා පළමු වතාවට ආධුනිකයෙකු වශයෙන් සහභාගී වන අතර මෙම කමඨහන් වාර්තාව ඉදිරිපත් කරන්නේ දෙවන වතාවටයි. ඒ හේයින් වැරදි අඩුපාඩු ඇතනම් ඔබ වහන්සේගෙන් පළමුව සමාව අයදිමි. පසුගිය මාස 6ක පමණ කාලයක් නිවසේ සෑම රාත්‍රියකම අඛණ්ඩව භාවනාව ප්‍රගුණ කළ අතර මා තනිවම නිවසේ ජීවත් වන බැවින් ඊතා කුඩා කාල පරාසයක් ඇතුළත ජීවිතයේ තරුණ අවදියේ සිදු වූ ඊතා වේදනාකාරී සිදුවීම් වල ප්‍රතිඵලයක් ලෙස භාවනාවට යොමු වුවත් වේදනාවල අවසානයේද මෙය නොවේයයි දනිමි. උදෑසන කමඨහම් භාවනාව උදෑසන සක්මන් භාවනාවෙන් අනතුරුව මා පර්යංක භාවනාවට ඉඳගත්තේ 5ට පමණය. මුල් විනාඩි 5ක පමණ කාලයක් හොඳින් පර්යංකයේ වේදනාවක් නොමැතිව ඉඳගෙන ඇද්දයි මෙනෙහි කළ අතර නිරායාසයෙන්ම හුස්ම රැල්ලට සිත යොමු විය. එසේ හුස්ම රැල්ලට සිත යන්නටදී මූල කර්මස්ථානයේ ලෙස නාසයේ අග සිත යොමු කරගන්නා විටම නාසයේ උඩ බරක් දැනුනි. හුස්ම රැල්ලේ රළු බව වටහාගත් අතර එය ක්‍රමයෙන් සුමුදු වන බව වැටහුණි. විනාඩි 20ක පමණ විනාඩි 20කින් පමණ ආශ්වාස ප්‍රශ්වාසයේ නොදැනී ගියේය. දැන් කය ඊතා සැහැල්ලුය. වෙනදා මෙන් කිසිදු ආකාරයේ වේදනාවක් හෝ සිතුවිලි වලට යාමක් නොමැත. මෙසේ පැයක කාලයකින් අනතුරුව සීනුව නාද වුවත් ඇස් විවර කිරීමට සිත යොමු නොවූ හේයින් දිගටම භාවනාවේ සිටියෙමි. අනෙකුත් යෝගීන් පිටවන බව තේරුම් ගියද ඉදිරි විනාඩි 20ක පමණ කාලය තුලද මූල කර්මස්ථානයේ සිත පවත්වා ගැනීමට හැකි වූ අතර හුස්ම නොදැනීම නිසා යම් අවිනිශ්චිත බවක් සහ කුමක්දයි කල යුත්තේ කියා ඊතා ඉවසීමෙන් බලා සිටි නමුත් සුළු වේලාවකින් දීප්තිමත් ආලෝකයක් දැස් ඉදිරිපිට ඇති බව වැටහුණි. එය දැස් වලට ඊතා සමීපව ඇති බැවින් අසීරුවෙන් හෝ භාවනාව නතර නොකරන බවට අදිෂ්ඨාන කරගත්තෙමි.
මෙම ආලෝකයේ දිගටම පැවති අතර වම් මැස දිගේ කඳුළු ගැලුවේය. ඒ සමගම හිස සිරස් අතට ඉතා වේගයෙන්ද මුඛය ඇස් සහ අත් දෙකද ඉතා වේගයෙන් ගැහෙන්නට විය. ඊට සමගාමීව උදරයේද වේගයෙන් ගැහෙන්නට ගත්තේ වේගයෙන් හුස්ම ගන්නා ලෙසිනි. හිස සිරස් අතට චලනය නැවතුණු පසු සිරස් අතටද වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තද භාවනාව නතර කළේ නැත. ආලෝකයත් අනිකුත් සිදුවීමත් විනාඩි 20ක පමණ කාලයක් සිදුවන්නට ඇතැයි සිතමි. පසු වැකියුම් යන්ත්‍රයක ශබ්දය ශාලාවෙන් පිටත ඇසෙන බවත් තවත් යම් අයෙකු ශාලාවේ ඉන්න බවද වැටහුණි. අවසානයේ විනාඩි 10ක පමණ හිස් අවකාශයකට සිත ගිය බව තේරුම් ගියත් වැකියුම් යන්ත්‍රයේ ශබ්දය එන්නම ළඟ ඇසෙන බව තේරුම් යන විට කකුල් වලට වේදනාව දැනුනි. මා පැය 2කට ආසන්න කාලයක් භාවනාවේ යොමු වී සිට ඇත. ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් පතමි. පෙරුවන් සරණයි. වාර්තාවේ අවසානය. ඔව් ඇත්තටම මෙතනත් ඉතින් සමාධිය පොඩ්ඩක් ඉස්සර කරගත්ත ගතිය තමයි තියෙන්නේ. දැන් ඔතෙන්දී කියන්නේ ඕවා ඒවි. නමුත් එතන නෙමෙයි ඇත්තටම අපි වැදගත්කමක් දෙන්න ඕනේ විවිධ අනිකුත් ඒ කියන්නේ ඉන්ද්‍රිය ධර්ම පැත්තෙන් කියනවා නම් අපි මේ කරගෙන යන කටයුත්තේදී ඇත්තටම කාරණා කීපයකට අපේ අවධානය යොමු වෙන්න අවශ්‍යයි. එකකට විතරක් නෙමෙයි. එකක් සතිය දියුණු කර ගැනීම, අනිත් එක සමාධිය දියුණු කර ගැනීම, අනිත් එක විශේෂයෙන් ප්‍රඥාව දියුණු කර ගැනීම. දැන් අපි මෙතෙන්දී එක්තරා අන්දමකින් සමාධිය පැත්ත උත්සන්න වෙලා අපිට සතියයි ප්‍රඥාවයි අමතක වෙලා තියෙනවා. අන්තිමට සමාධිය නිකන් අපිව යටපත් කරන ගතියක්, අපිව නිකන් වහල් භාවයට ගන්න ගතියක්, අපේ මුළු කයම යාගේ නතු භාවයකට ගන්න ගතියකට තමයි ගිහිලා තියෙන්නේ. ඉතින් ඒක ඒ තරම් සුදුසු කාරණයක් නෙමෙයි. ඒක පොඩි වෙලාවක් උනායි කියලා එච්චර හානි කර නැහැ. නමුත් ඔය தත්ත්වයේ දිගට වෙන්න ගත්තොත් ඕක හානි කරයි. ඒ නිසා අපි ඔය වගේ තැන්වලදී ටිකක් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. මේ දැනෙන ආස්වාදයට ලොල් වෙලා ඒකට අපි නතු වෙලා ඒ එන ආලෝකයට හෝ ඒ වක්කරු නිමිත්තකට අපි අපේ භාවනාව පාව දුන්නොත් එතෙන්දී අපි ටිකක් අනතුරේ වැටෙනවා. ඒ නිසා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. සක්මන පැයයි පරයන්ගේ පැයයි යන ගමනේ ලොකු ආරක්ෂාවක් තියෙනවා. එතන තමයි ඔය ඉන්ද්‍රිය ධර්මවල එක්තරා අන්දමක සමතාවයක්, සමබරතාවයක් පවත්වන්න අවශ්‍ය ඒ පදනම සකස් වෙලා තියෙනවා. මොකද සක්මනේදී අර කලිනුත් මතක් කළා වගේ සතියට සම්පජඤ්ඤයට තමයි හොඳට තැනක් ලැබිලා ඒවා පොඩ්ඩක් ඉස්සරහට එන්නේ. ඊට පස්සේ පරයන්කේදී හුඟක් වෙලාවට සමාධියත් වැඩෙන්න පුළුවන්. අරවටත් අවස්ථාවක් තියෙනවා. නමුත් සමාධිය ඉස්සරහට එන්න ගත්තාම අනිත් ඒවා පැත්තකට වෙලා සමාධියෙන් ඉස්සරහට එන ගතියක් තියෙනවා. ඒ නිසා අපි එතෙන් ඒ වගේ තැන්වලදී සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. එතෙන්දී අපි පොඩ්ඩක් සමාධිය පැත්තකින් තියලා අපිට අවශ්‍යයි ආයෙ නැගිටලා ගිහිල්ලා ආයෙ පොඩ්ඩක් මේ අර ස්වාභාවික තත්වයට නැවතත්පත් වෙන්න. ඒ කියන්නේ දැන් මෙතන තියෙන්නේ ලොකු සකස් කිරීම රාශියක එකතුවක්. S2 පියාගෙන ඉන්නවා, ආලෝකයක් තියෙනවා, ආලෝකයට අපි ලොකු අවධානයක් දෙනවා, ආලෝකය දිහා බලාගෙන ඉන්නවා. අන්තිමට ආලෝකයේ අවධානයට අපේ මුළු කයම නතු වෙනවා. ඔන්න ඒක දිහා බලන්න ඔළුව හැරෙනවා, අර පැත්ත බැලෙනවා, බෙල්ල කැරකෙනවා. ඉතින් নানা ප්‍රකාර දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒ තරම් සුදුසු වැඩක් නෙමෙයි අපි කරන්නේ. ඒ නිසා ඒක පොඩ්ඩක් හදාගන්න. සක්මනයි පරයන්කයි සමසමව කරගෙන යන්න. අනිත් එක ඒ කියන්නේ පරණ වෙච්ච දේවල් දැන් ඉතින් වැඩක් නැහැ. ඒවත් අත්හැරලා දාන්න. අපිට දැන් ජීවිතේ ඕවා විතරක් නෙමෙයිනේ තියෙන්නේ. ඒ නිසා අත්දැකීම් ලැබීම තුළින් තමයි අපේ ජීවිතවලට යම්සි පන්නරයක් ලැබෙන්නේ. ඒ නිසා ඒවත් තේරුම් අරගෙන ඉස්සරහට යන්නයි තියෙන්නේ. හොඳයි. මීළඟට පර්ත් නෝරට ප්‍රශ්න ඉදිරිපත් කිරීමට ආරාධනා කරනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අද පර්ත් වලින් එක වාර්තාවක් ලැබී තිබෙනවා. ඉදිරිපත් කරන්න අවසරයි. හොඳයි කියන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව සම්බන්ධවයි. සක්මන් භාවනාවේ අත්දැකීම්ද මේ හා සමානවයි. පරයන්ක භාවනාව ගැන ලිය. විනාඩි 45ක් පමණ සක්මනකින් පසු පරයන්ක භාවනාවට එළඹී සුළු කාලයකින් එතෙක් සක්මනේ පැවති කම්පන අලුත් කායික ඉරියව්වට හැදගැහේ. යටිකයේ පතුල් වලින් පටන් ගන්නා කම්පන හිස් මුදුන දක්වාද ඉන්පසු ඊට ප්‍රතිවිරුද්ධ දිශාවටද මුලින් ගමන් කරයි. පසු මෙම කම්පන නැති වී ගොස් ඉතා සියුම් කම්පන ඇස් වටා පටන් ගනී. දකුණු ඇසේ සිට වම් ඇසට මාරු වෙන කම්පන ඉන්පසු ඇස් දෙකම වටා ගොස් අවසානයේදී හිස් අවකාශයේ ඉතිරි කරයි. ඊළඟට මේ තත්ත්වයම වෙනත් ආයතනයක් කරා පාලනයකින් තොරව මාරු වේ.
මේදී චිත්‍රපටයක් බලා සිටිනවා වැනිය. වෙනදී බලාගෙන කම්පන කයේ සියලු ආයතන කරා මාරුවට යන දෙස බලා සිටිමි. මෙහිදී දෙපතුල් වල වේදනා ඇතිවන අයුරු නැතිවන අයුරු ඒ ආකාරයෙන්ම බලා සිටිය හැකියි. ක්‍රමයෙන් දෙපතුල් හිරිවැටි. කයේ වරින් වර විශාල වශයෙන් පැතිරී යන බුබුලු දැමීමක් ඇති වී පැවති නැති වී යයි. මේ ආකාරයෙන් සිටින විට චේතනාන්විතව සිත මෙහෙයවුවොත් එමගින් අලුත් චංචල ඇති වී දුක වැඩි වේ. කොන්ද සෙමින් කෙලින් කරන විටද එසේමය. සබ්බේ සංඛාරා දුක්ඛා යන ප්‍රත්‍යක්ෂ වන අවස්ථාවකි. මේ සතිමත් බව පිළිබඳව ඔබ වහන්සේගේ අදහස් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට මේ ආත්ම භවයේදීම නිර්වාණ අවබෝධය වේවා. වාර්තාවේ අවසන්. හොඳයි. විශේෂයෙන් එකතු කරන්න කියලා දෙයක් නැහැ. දැන් අපි භාවනාව කරගෙන යනකොට ඔය වගේ කම්පන ස්වභාවයන් මතුවනහම අපිට එක පැතිවලින් ඕක පිළිබඳව යම්සේ අවබෝධයක් වැටහීමක් ඇති කරගන්න පුළුවන්. එකක් තමයි අපි බලාපොරොත්තු වෙන තැන නෙමෙයි සමහරලාට ඊළඟ කම්පනය පහළ වෙන්නේ. ඒක එක පැත්තක්. ඊට පස්සේ පහළ වෙන කම්පනවල තීව්‍රතාවය අපිට ඕන විදිහට නෙමෙයි හැසිරෙන්නේ. ඒගොල්ලෝ එක අන්දමින් ඒගොල්ලන්ට උවමනා විදිහට හැසිරෙනවා. ඒ තව පැත්තක්. ඊට පස්සේ පහළ වෙන කම්පන අපි හිතමු අපි බලාපොරොත්තු වෙන මේවා දුර වෙයි කියලා එහෙම දුර වෙන්නෙත් නැහැ. ඊට පස්සේ අපි සමහර ඒවා තව ටිකක් ඉඳීවි කියලා බලාපොරොත්තු වෙනවා ඒව හැම වෙන්නෙත් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට මේ කම්පන ස්වභාවයන්ගේ හැසිරීම තුළින් අපිට විවිධ අත්දැකීම් නැත්නම් විවිධ වැටහීම් අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ විපස්සනා නුවණක් ඉන්සයිට් නොලෙජස් කියලා කියන්නේ. ඉතින් මේ පැත්තක් දිනු කරගන්න පුළුවන්. ඉතින් ඒකට උමනා කරන මාධ්‍ය තමයි ඉතින් මේගොල්ලෝ සපයන්නේ. මේ උමනා කරන පසුබිම නැත්නම් සාධක ටික තමයි අපිට දීලා තියෙන්නේ. ඉතින් අපි මේවා දිහා හොඳට අධ්‍යයනයක් කරනවා නම් අපේ මේ කයම පාවිච්චි කරලා මේ මතුවෙන කම්පන චංචල ස්වභාවයන්ගේ හැසිරීම පාදක කරගෙන අපිට පොඩ අපේ නුවණක් අවදි කරගන්න පුළුවන්. ඒක ඇත්තටම ඉබේටම සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි දිහා හොඳට සූක්ෂමව බලන් ඉන්න බොහොම නිශ්ශබ්දව අපේ ඇතුළත කතාව සමනය කරගෙන ප්‍රපංච සමනය කරගෙන මේ දිහා බලන් ඉන්න ඒ ගැඹුරු අවබෝධයක් ඇතුළත වැඩෙනවා. එතකොට මේක අපි බලෙන් වඩන්න අවශ්‍ය නැහැ. ඒ අපිට ඕමනාවක් වෙන්නේ අර සුතමේ ඥානෙ මෙතෙන්ට ගෙනල්ලා හරස් කරන්නේ නැතිව බොහෝම සංසිඳීමෙන් යුක්තව සාවධානව මධ්‍යස්තව මේ වෙනදක දිහා බලන් ඉන්නයි තියෙන්නේ. එතකොට අන්න ගැඹුරු නුවණක් ඇතුළත වැඩෙනවා. ඉතින් ඒකේ යම්කිසි මුහුකුරා යාමක් පස්සේ වෙන්න පුළුවන්. ඒතකන් ඉතින් අපි බොහොම ඉවසීමෙන් කරගෙන යන්න ඕනේ. මොකද දැන් මේ අපි මේ කරන නිරීක්ෂණයට කල් ගත වෙන්න පුළුවන්. ඒ නිසා කලබල වෙන්න එපා ඊළඟ පියවරට යන්න කියලා. මේ හරියට නිකන් අර කලගෙඩියකට වතුර බින්දුව වැක්කිරනවා වගේ තමයි අපේ මේ කතා කරන නුවණක් පොඩ වර්ධනය වෙන්නේ. ඒ නිසා ඒකට කාලයක් ගත වේවි. ඉවසීමෙන් යුක්තව දිගට කරගෙන යන්න. හොඳයි. ස්වාමීන් වහන්සේ පින්නත් වේවා. ඊළඟට ප්‍රශ්න ඉදිරිපත් කරන්න මම මෙල්බර්න් වලට ආරාධනා. අවසරයි ස්වාමීන් වහන්සේ මෙල්බර්න් නුවරින් රාජිකා සොහයුරිය කවි පන්තියක් රචනා කරලා තියෙනවා. එය ඉදිරිපත් කිරීමට අවසරයිද? හොඳයි. මම මේ අවස්ථාවේ රාජිකා සොහයුරියට ඒ ඉදිරිපත් කරන ලෙසට ආරාධනා කරනවා. හැබැයි අපරාධයද මේ ලොකු සාන්නාසේ නැහැ මේ රාධිකා සොහයුරියගේ මේ කවි පන්තිය අහන්න නම් අපි හිතනවා රෙකෝඩ් කරපු එක අහන්න සලස්සන්න පුළුවන් වෙයි කියලා. හොඳයි. අවසරයි ස්වාමින් වහන්සේ. හොඳයි. කමක් නැහැ ඔබ වහන්සේට ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේ. බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ සිහි කරමි. දුරහිඳ ගුරු හිමි සඳරත් හිමි වන්දිමි. අභිමුව ධම්ම රක්ඛිත හිමි නම දිනෙමි. කවියක් කියමි සැමගෙන් අවසර පතමි. සසරක් පුරාවට රැස් කළ ගමන දොර වසරක් පතා නවතන වැඩමුළු මෙවර
එකතු වී කරගෙන යන අයුර පුදුමත් හිතෙනවා ගුරු හිමියනුත් දුර ඉතියොත් යමෙක් මේ ලොවකේ දිනක කොතැන රූපය සංඥාව සංකාරය විඳින විඥානයෙන් ඔබට යා හැකි සිතන මොන යම් තැනක් වෙත අසනෙමියෝමා කන සිතමින් රැක ගන්න හෙට දින පරිසරය ගත හිතයේ දෝ කාලය දැනටත් වැඩිය හිත සිත ඇතිව පිළිගමි ගුරු පණිවිඩය අතහැර දමමි මම උපවන විනෝදය රසපද සොය සොයා කවි කී පද මියුරු බස හසුරුවා සංකාරය වැඩුව යුරු අස දැනගතිමි පිළිගමි ඔව දන්නේ කරු වසවක දානිමි යාලිගී නොලියමි සොඳුරු රූපය වේදනා නිත්‍යපකාදමන සංඥා සංකාර විඥානය හැඳින ඊයේත් හෙටත් අදටත් කඹුරන සිහින සතියෙන් විනිවිදන විට මතුවේයි නිවන ලබනා නව වසර නිතුකින් නිරෝගීව පතනා ගුරු පැතුම් මිටුවේයි අපූරුව තනනා හේයින් සති පාසල් කශේරුව පිපෙනා මල් හෙටත් හිනැහෙයි විවේකව මනකල් කජ්ජනීය සුතුරෙන් බන දෙසන දෙපතුල් ගුරු හිමිගේ යලි යලි මම වඳින මෙකුසල් අප පුදන පිළි අරගෙන තුටින නිකල නිවන මෙලොවෙම අත්දකිනු මැන ඒ ප්‍රමාණය ස්වාමීන් වහන්සේ බොහොම ස්තුතියි ඔබ වහන්සේ අවස්ථාව ලබා දෙන්න තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. හොඳයි මම හිතන්නේ වාචික ප්‍රශ්න අවසానයි ලිඛිත ප්‍රශ්නත් අවසానයි. කාට හරි වෙනත් යමක් කතා කරන්න තියෙනවා නම් අපිට සුළු වෙලාවක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මෙතනින් අපේ ප්‍රශ්නෝත්තර වාරය අවසන් කරන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රියංකා කතා කරන්නේ. ඔව්. ඊමේල් එකට ආපු එක ප්‍රශ්නයක් තියෙනවා ස්වාමින් වහන්සේ. අවශ්‍ය ලැබෙනවා නම් ඉදිරිපත් කරන්න. හොඳයි. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව හුස්ම ගැනීම අරමුණු කරා ක්‍රමෙන් බලා සිටිනවා වින විවිධ හැඩතල ගත්තා. සමාවෙන ස්වාමී හුස්ම ගැනීම අරමුණු කරා ක්‍රමෙන් බලා සිටිනවා විට විවිධ හැඩතල ගත්තා. නිරීක්ෂණයම කළා. වෙනස්කම් නොදැනී ගියා. හරියට තනිතලාවකට පැමිණ වාඩි වී පහසුවෙන් බලා සිටින වාසේ සිටියා. පහසු බව ප්‍රීතිමත් බව දැනුණා. කය සැහැල්ලුය.
දැනුවත්භාවය අඩුය. හරියට පර්යංකෙන් පිටත පැමිණියේ පිට්ටනියක වාඩි වී නිදහසේ සුවය විඳි කෙනෙක් ලෙසය. අවශ්‍ය උපදෙස් දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. පින් සිදු වේවා නිවනින් සැනසේවා. එතමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. දැන් අත්‍තරම දැන් අපි ටික එක්තරා අන්දමකින් භාවනාවේ ඉස්සරහට යනකොට හිත තුල අත්දකින්න ඉවෙන්ට්ස් ප්‍රමාණය නැත්තම් සිදුවීම් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. එතකොට නිකන් අපි නිකන් පිටනියක් ඇතුලේ ඉන්නවා වගේ නැත්තම් හාත්පස ටිකක් හිස් අවකාශයක ඉන්නවා වගේ මුහුදු වෙරළක් ගාව ඉන්නවා වගේ නිකන් එහෙම හැඟීමක් එන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ. මොකද අපි සාමාන්‍යයෙන් ගත්තොත් අපේ හිතේ තියෙන්නේ හරිම ഘോഷාකාරී ගතියක්. අතෝරක් නැතුව එක්කෝ රූප සංඥා ඇවිල්ලා අපේ හිත ව්‍යාකූලත්වයකටපත් වෙනවා. නැත්තම් ශබ්ද සංඥා එනවා, ගඳ රස පහස ඕවා එනවා, එහෙම නැත්නම් සිතුවිලි එනවා. වගේ හරීම කාලගෝට්ටියක් තමයි සාමාන්‍යයෙන් අපේ හිතේ තියෙන්නේ. නමුත් ටික ටික විපස්සනාවක් වැඩෙන්න ඔය කාලගෝට්ටිය අඩු වෙලා හිතේ සංසිඳීමක්, ඔය සංඥා බැහැරවීමක්, සංඥා වලට දෙන වටිනාකම් අඩුවීමක්, ඒ හරහා හිත නිදහස් වීමක්, පටලැවිලි අඩුවීමක් පැත්තට තමයි යොමු වෙන්නේ. ඒ නිසා ඔය අත්දකින්න ස්වභාවය වරදක් නැහැ. ඒක හැබැයි තොන්නේ පොඩ්ඩක් අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ සමතයක් හරහා ලබන තත්ත්වයක්ද එහෙම නැත්නම් අපි කාලාන්තරයක් තිස්සේ නිවැරදිව විපස්සනාවක් මේ වර්ධනය කිරීම තුලින් ලබන අත්දැකීමක්ද කියලා. ඉතින් Taman තමයි දන්නේ. ඒ තොරතුරු මේකේ අන්තර්ගත වෙලා නැහැ. නමුත් මට හිතෙනවා මේ කියන ආකාරයෙන් නම් එක්තරා අන්දමකින් විපස්සනාවක් කරහා ලැබපු අත්දැකීමක් කියලා. ඒ නිසා ඒකේ වරදක් නැහැ. හිත නිදහස් වීමක්, හිතේ සංස්කරණ සමනයටපත් වීමක්, සංස්කරණ අඩුවීමක්, හිත ඇතුළතින් කරන කතන්දර ගෙතීම්, ප්‍රපංච කිරීම අඩුවීමක්. ඒ පැත්තකින් තමයි එහෙමනම් හිත වැඩෙන්නේ. ඒ නිසා අත්දැකීම නිවැරදි. තමන් බලන්න පොඩ්ඩක් කොයි පැත්තකින්ද මේ වගේ තත්ත්වයක් අත්දකින්නේ, නැත්නම් මොන හරහා මොන වගේ මාර්ගයක් හරහාද මෙතෙන්ට පැමිණියේ කියන එක චුට්ටක් මතක් කරගන්න. ඒ තුලින් මම හිතනවා තවදුරටත් මේ හිතේ සංසිඳීම, පැහැදිලි වීම අත්දැකීමින් ඉදිරියට යන්න අවස්ථාව සැලසෙයි. හොඳයි. එහෙමනම් මම හිතන්නේ අද අපි පැයකුත් විනාඩි 10ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. ඉතින් සියලු දෙනාම උනන්දුවෙන් කටයුතු කරන බව පෙන්눔 කරනවා. එහෙනම් නැවතත් අපි සවස් 4ට ධර්ම දේශනාවත් සමග මුණ ගැහෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.